හරි ආයුබෝවන්. හරි අපි ඔන්න අද අලුත් පාඩමක් යටතේ මුණ ගැහෙනවා. අපි එදා අවසානට කතා කරා සාධක කියන කොටස. එතකොට සාධක කියන කොටස යටතේ අපි පූපෝගෝ වෙන විදිහ කතා කරා. හරි. අද අපි කතා කරන්න යන අලුත් කොටසක් ගුණාකාර. ගුණාකාර පිළිබඳව අපි කතා කරන්න යනවා. ගුණාකාර. එතකොට ගුණාකාර කියලා කියන්නේ චක්‍රේ නෙවෙයි. ඒ චක්‍රේ භාවිතා කරලා අපි හදන ගන්න එක. හොඳයි. එතකොට අපි මේ ගුණාකාරය යටතේ අපි කතා කරන්න තියෙනවා දෙකේ ගුණාකාර හඳුනා ගන්න විදිය, තුනේ ගුණාකාර, හතරේ ගුණාකාර, පහේ ගුණාකාර, හයේ ගුණාකාර, නවයේ ගුණාකාර, 10 ගුණාකාර හඳුනා ගැනීම කියන එක අපි ඉගෙන ගන්නවා මේ යටතේ. හොඳයි. එහෙනම් අපි ඉස්සල්ලාම හඳුනගන්නේ දෙකේ ගුණාකාර කියන එක. මට කියන්න දෙකේ ගුණාකාර හඳුනගන්නේ කොහොමද? ඉගෙනගෙන තියෙනවද? ඔව් අපි මේක දෙකේ ගුණාකාර සමහරක් කට්ටිය මේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා හඳුන ගන්න විදියක් කියලා කියන්න පුළුවන්. දෙකේ ගුණාකාර හේවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා. දෙකෙන් බෙදෙන සංඛ්‍යා. දෙකේ ගුණාකාර හේවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා හඳුන ගන්න විදිය. එහෙනම් දෙකේ ගුණාකාර හඳුනගන්නේ යම්කිසි සංඛ්‍යාවක එක ස්ථානය බිඳුව හරි එක ස්ථානය සංඛ්‍යාවක එක ස්ථානයේ බිඳුව හරි දෙක හරි හතර හරි හය හරි අට හරි තියෙනවා නම් ඒ සංඛ්‍යාව දෙකේ ගුණාකාරයක් හේවා දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. එහෙනම් බලන්න 508 කියන සංඛ්‍යාව එක ස්ථානයේ 8 තියෙන්නේ. 8 තියෙන හන්දා ඒක දෙකෙන් බෙදෙනවා දෙකේ ගුණාකාරය. 10501 නෙවෙයි 10504. බලන්න අගට 4 තියෙන හන්දා එයා දෙකේ ගුණාකාරයක් දෙකට දෙකෙන් බෙදෙනවා. 98 අගට 8 තියෙන හන්දා දෙකෙන් බෙදෙනවා. 100 අගට බිඳුව තියෙන හන්දා එයා දෙකේ ගුණාකාරය. බැරි වෙලාවත් 57 අගට 7 තියෙනවා එයා දෙකේ ගුණාකාරය නෙවෙයි. එතකොට මේක දෙකේ ගුණාකාරය නෙවෙයි 57 කියන එක. පැහැදිලිද? එහෙනම් දෙකේ ගුණාකාර හඳුනා ගන්න විදිහ ලේසි ඔක්කොම දන්නවා. එක ස්ථානයේ ඉලක්කම බිඳුව, 2, 4, 6, 8 තියෙනවා නම් ඒක දෙකේ ගුණාකාරය. ඊට පස්සේ අපි ලේසි එකක් කතා කරමු ඊට පස්සේ පහේ ගුණාකාර. පහේ ගුණාකාර හඳුනාගත්තේ කොහොමද? පහේ ගුණාකාරයවා පහෙන් බෙදෙන සංඛ්‍යා. පහෙන් බෙදෙන සංඛ්‍යා. මට කියන්න පහෙන් බෙදෙන සංඛ්‍යා හඳුනාගත්තේ කොහොමද? ඔව්. එක ස්ථානය බිඳුව හරි පහ හරි වෙනවා නම් ඒක පහෙන් බෙදෙන සංඛ්‍යාව විදිහට සලකනවා. දැන් උදාහරණයක් විදිහට 55 කියන එක එක ස්ථානයේ 5 තියෙනවා නිසා පහෙන් බෙදෙනවා. 100 කියන එක බලන්න එක ස්ථානයේ බිඳුව තියෙනවා පහෙන් බෙදෙනවා. එහෙනම් බලන්න අගට බිඳුව තියෙන 100 දෙකෙනුත් බෙදෙනවා. අගට බිඳුව තියෙන 100 තියෙනක පහෙනුත් බෙදෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න 395 අගට 5 තියෙන හන්දා පහෙන් බෙදෙනවා. පහේ ගුණාකාරය. ඊළඟදී 10න් බෙදෙන සංඛ්‍යා. 10න් බෙදෙන සංඛ්‍යාව 10 ගුණාකාර කොහොමද? දැන් පහේ ගුණාකාර හරි අගට බිඳුව හරි පහ හරි තියෙනවා. ඊට පස්සේ 10 ගුණාකාර කියලා කියන්නේ ඒක 10න් බෙදෙන සංඛ්‍යා. 10න් බෙදෙන සංඛ්‍යා. 10න් බෙදෙන සංඛ්‍යා හඳුනාගන්නේ කොහොමද? ඔව්. එක ස්ථානයේ බිඳුව පමණක් යෙදෙනවා නම් අපි ඒක 10න් බෙදෙන සංඛ්‍යාව විදිහට සලකනවා. එතකොට උදාහරණයක් විදිහට 100 කියන එක ස්ථානයේ බිඳුව ඇවිල්ලා 10න් බෙදෙනවා. එතකොට 500 කියන එක ස්ථානයේ බිඳුව ඇවිල්ලා 10න් බෙදෙනවා. එහෙනම් මතක තියාගන්න අගට බිඳුව එන සංඛ්‍යා එක දෙකේ ගුණාකාරයක් වෙනවා, පහේ ගුණාකාරයක් වෙනවා, 10 ගුණාකාරයක් වෙනවා. පැහැදිලිද? මේක අපි දන්න සරල දේ. හරි. ඊට පස්සේ අපි උන් අද ඉගෙන ගමු තුනේ ගුණාකාර හඳුනගන්නේ කොහොමද කියලා. ඔන්න විශේෂ දෙයක් අපි අද ඉගෙන ගන්නවා තුනේ ගුණාකාර හඳුනගන්න විදිය. තුනේ ගුණාකාර හේවත් තුනෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්න විදිය. බෙදෙන සංඛ්‍යා. බලන්න තුනේ ගුණාකාර හඳුනගන්න විදිය. ඔන්න අපි මෙතනදී ඉගෙන ගන්න තියෙනවා විශේෂ වචනයක්. ඔය කටි අලුතෙන් ඉගෙන ගන්නවා ඉලක්කම් දර්ශකයේ කියලා එකක් අපි මෙතනදී ඉගෙන ගන්න වෙනවා. ඉලක්කම් දර්ශකය. දැන් දෙනෙක් දන්නවා මේක 6 7 ඉන්න කට්ටියක් දන්නවා. ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය කියන්නේ යම්කිසි සංඛ්‍යාවක් එකතු කරලා තනි ඉලක්කමකට ගන්න එකට කියනවා
ඉලක්කම් දර්ශකය. දැන් 335 ඉලක්කම් දර්ශකයේ කියලා හෙව්වොත් මේ ඉලක්කම් තුනක් තියෙනවා මේ එකතු කරලා තනි ඉලක්කමකට ගන්නවා. එහෙනම් 3 එකතු කිරීම 3 එකතු කිරීම 5. දැන් 3යි 3යි 6යි 6යි 5යි 11යි. එතකොට 11 කියන එක තනි ඉලක්කමකට ගන්නවා 1 එකතු කිරීම 1 2යි. එහෙනම් 335 කියන එකේ ඉලක්කම් දර්ශකය 2යි. ඊළඟදී 770 ඉලක්කම් දර්ශකයේ කීයද? එහෙනම් තනි ඉලක්කමකට ගන්නවා 7 එකතු කිරීම 7 එකතු කිරීම බිංදුව. 7යි 7යි 14යි 17ට බිංදුවක් තිබුණොත් 14යි. මේ දෙක තනි ඉලක්කමකට ගත්තොත් 1 එකතු කිරීම 4 5යි. ඉලක්කම් දර්ශකයේ 5. ඊට පස්සේ 333 නැත්නම් 1332 ඉලක්කම් හතරක් තියෙනවා. තනි ඉලක්කමකට ගන්නවා. එහෙනම් මේක 1 එකතු කිරීම 3 එකතු කිරීම 3 එකතු කිරීම 2. එහෙනම් මේක තනි ඉලක්කමකට ගත්තොත් 3යි 1යි 4යි 4යි 3යි 7යි 7යි 2යි 9. ඉලක්කම් දර්ශකයේ 9. පැහැදිලිද? එහෙනම් ඉලක්කම් දර්ශකය කියන්නේ ඒ සංඛ්‍යා එකතු කරලා තනි ඉලක්කමකට ගන්න එක තමයි ඉලක්කම් දර්ශකය කියලා කියන්නේ. එහෙනම් කොහොමද ඉලක්කම් දර්ශකයේ භාවිතා කරලා තුනේ ගුණාකාර හොයාගන්නේ? අන්න අපිට තියෙනවා ඉලක්කම් දර්ශකයේ යම්කිසි සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 3 හරි 6 හරි 9 හරි වෙනවා නම් අන්න ඒ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. මෙහෙම නැත්නම් තුනේ ගුණාකාරයලු. දැන් අපි උදාහරණයක් බලමු. ධන එක මට කියන 30 කියන එක 3ෙන් බෙදෙනවද? තුනේ ගුණාකාරයද? ඔව්. එහෙනම් අපි බලමු 30 කියන එක තුනේ ගුණාකාරයක්ද කියලා බලන්නේ 3 එකතු කිරීම බිංදුව. 3යි බිංදුවයි 3යි. අන්න ඉලක්කම් දර්ශකයේ 3 වෙලා තියෙන හන්ද අනිවාර්යයෙන්ම මේක තුනේ ගුණාකාරය. අපි ටිකක් ලොකු එකක් බලමු. 2400 කියන එක තුනේ ගුණාකාරයක්ද? එහෙනම් ඉලක්කම් දර්ශකයේ 2 එකතු කිරීම 4 එකතු කිරීම බිංදුව එකතු කිරීම බිංදුව. 2යි 4යි 6යි 6ට බිංදුවක් 6යි 6ට බිංදුවක් 6යි. ඉලක්කම් දර්ශකයේ 6 වෙනවා නම් තුනේ ගුණාකාරය. පැහැදිලිද? එහෙනම් දැන් බලන්න අපි තව එකක් 333 කියන එක තුනේ බෙදෙන සංඛ්‍යාවද තුනේ ගුණාකාරයද එකතු කරමු තනි ඉලක්කමකට ගමු. 3යි 3යි 6යි 6යි 3යි 9යි. එහෙනම් 9 ඇවිල්ලා එහෙනම් තුනේ ගුණාකාරය. 521 තුනේ ගුණාකාරයද බලමු. 5 එකතු කිරීම 2 එකතු කිරීම 1 5යි 2යි 7යි 7යි 1යි 8යි. අන්න 8 ඇවිල්ලා තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 521 තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඉලක්කම් දර්ශකයේ 3 හරි 6 හරි 9 හරි වෙනවා නම් අපි ඒක තුනෙන් බෙදෙන සංඛ්‍යාව විදිහට හඳුනගන්නවා. පැහැදිලිද? පැහැදිලිද? පාර. එහෙනම් අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉලක්කම් දර්ශකයේ භාවිතා කරලා. ඔන්න 5යි 6යි මෙතන සංඛ්‍යාවක් තියෙනවා. මේ සංඛ්‍යාව තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න නම් මේ හිස්තැනට එන්න ඕන එක මොකක්ද කියලා අහනවා. මේ 5යි 6යි මෙතන සංඛ්‍යාවක් තියෙනවා. තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් නම් තුනේ ගුණාකාරයක් වීමට හිස්තැනට එන්න ඕන සංඛ්‍යාව. දැන් බලන්න එක මෙතෙන් එක දැම්මොත් 5යි 6යි කීයද? 11යි 1යි 12යි. 12 කියන්නේ 2යි 1යි 3යි. අන්න එක ආවොත් අනිවාර්යෙන්ම එහෙනම් මේක තුනෙන් බෙදෙනවා. දැන් බලන්න මෙතන 5යි 6යි මෙතෙන්ට එක ආවොත් හරි. හේතුවෙන් 5 එකතු කිරීම 6 එකතු කිරීම 6 1 12 11යි 1යි 12යි 1 එකතු කිරීම 2 3 එනවා. දැන් මෙතන 2 දාමු. 2 දැම්මොත් බලන්න 5 එකතු කිරීම 6 එකතු කිරීම 2 6යි 5යි 11යි 2යි 13 1 එකතු කිරීම 3 4යි 4 එනවා කියන්නේ එන්නේ. ඊට පස්සේ බලන්න 3 දැම්මොත් මෙතෙන්ට 5 එකතු කිරීම 6 එකතු කිරීම 3 6යි 5යි 11යි 3යි 14යි 5යි එන්නේ නැහැ. 5වක් එන්නේ. මෙතෙන්ට 4 දාන්න. 4 දැම්මොත් 5 එකතු කිරීම 6 එකතු කිරීම 4 14යි. 1 එකතු කිරීම 15යි නේ. 15යි 6යි. අන්න 6 එනවා කියන්නේ නෝ. පැහැදිලිද? දැන් ওই විදිහට බලන්න 5 දැම්මොත් එනවද? 5යි 5යි 16යි 17යි එන්නේ නැහැ. එතකොට 6 දාන්න 12යි 5යි 17යි නෑ. 7 දාන්න 7යි 5යි 12යි. දැන් බලමු 7 දාන්න. 5 එකතු කිරීම 6 එකතු කිරීම 7. 7යි 5යි 12යි 18යි. 1 එකතු කිරීම 8 9 එනවා. එහෙනම් බලන්න අගට 1 3 එහෙම නැත්නම් 1 ඔව් 1 4 7 එහෙනම් 561
564 567 වුණොත් 3ෙන් බෙදෙනවා. එහෙනම් ඉලක්කම් දර්ශකය කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් එකතු කරලා තනි ඉලක්කමකට ගන්න එක කියනවා ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකයේ 3 හරි 6 හරි 9 හරි වුණොත් ඒ සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. පැහැදිලිද? ඔන්න 3ෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්න විදිය. ඊළඟදී අපි කතා කරමු 4ෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්න විදිය. 3ෙන් බෙදෙන. මේකෙන් හෝම්වර්ක් එකක් හදාලා ඉන්නද? නෑ. මේක ඉගෙන ගන්න නේ. හරි. එහෙනම් 4ෙන් බෙදෙන සංඛ්‍යා. ඔන්න 4 ගුණාකාර. 4 ගුණාකාර ඒවා 4ෙන් බෙදෙන සංඛ්‍යා. දැන් බලමු 4 බෙදෙන සංඛ්‍යා හඳුනගන්නේ කොහොමද කියලා. 4ෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්නේ කොහොමද කියලා. දැන් බලන්න අක ඉලක්කම් යුගලය. යුගලයක් කියලා කියන්නේ ජෝඩුව. දැන් සපත්තු ජෝඩුව යුගලය. දැන් 22 කියන එක යුගලයක්. නේ? ඉලක්කම් දෙකක්. එතකොට 35 කියන එක යුගලයක්. නේද? යුගලයක්. ඉලක්කම් දෙකක්. එතකොට 133 කියලා කිව්වහම මේ 33 තමයි යුගලය. නේද? 1565 කිව්වම අග ඉලක්කම් යුගලය කිව්වම 65. එහෙනම් අපි මෙතන සලකනවා අග ඉලක්කම් යුගලය 4ෙන් බෙදෙනවා නම් හරි අග ඉලක්කම් යුගලයේ බිංදු දෙකක් නම් අග ඉලක්කම් යුගලය බිංදු දෙක හෝ 4ෙන් බෙදේ නම් උදාහරණයක් විදිහට දැන් 400 කියලා ගත්තොත් අග ඉලක්කම් යුගලයේ බිංදු දෙකයි. එහෙනම් 400 කියන එක අනිවාර්යයෙන්ම 4ෙන් බෙදෙනවා. එතකොට අග ඉලක්කම් යුගලයේ 416. දැන් බලන්න අග ඉලක්කම් යුගලයේ බිංදු දෙක නැතුව 16 ලා. 16 කියන එක අපි දන්නවා 16 4ෙන් බෙදෙනවා. ඕ. තව එකක්. 403. දැන් අග ඉලක්කම් යුගලයේ 3 කියන එක 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා 403ත් 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඔන්න 4 ගුණාකාර හඳුනගන්න ක්‍රමය මොකද? අග ඉලක්කම් යුගලයේ බිංදු දෙක හෝ අග ඉලක්කම් යුගලයේ 4ෙන් බෙදෙනවා. දැන් බලන්න 1590 අග ඉලක්කම් යුගලයේ 90. මට කියන්න 90 කියන එක 4ෙන් බෙදෙනවද? 90 කියන එක 4ෙන් බෙදෙනවද? නෑ නේ. 90 කියන එක 4ෙන් බෙදෙන්නේ නෑ. එහෙනම් 1590 4ෙන් බෙදෙන්නේ නෑ. දැන් මට කියන්න 1692. දැන් බලන්න අගට 92 තියෙනවා. ඒ නිසා මේක 4ෙන් බෙදෙනවා. දැන් අපි මේ ඉන්නේ 2000 කීයද? 2020 අවුරුද්ද. 2020 අවුරුද්ද 4ෙන් බෙදෙනවද? අධික අවුරුද්දක් හඳුනගත්තේ මේක ඕනනේ. අපි බලන්න 20 කියන එක 4ෙන් බෙදෙනවා. එහෙනම් 2020 4 ගුණාකාරය. පැහැදිලිද? එහෙනම් ඔන්න 4 ගුණාකාරය හඳුනගන්න විදියත් හරි. එහෙනම් දැන් අපි 3 ගුණාකාරය හඳුනගත්තා. 4 ගුණාකාරය හඳුනගත්තා. දැන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා මහන්සියද? අපි දැන් I එකක් හඳුනගන්න තියෙනවා මොකද්ද? 6 ගුණාකාරය හඳුනා ගැනීම. 6 ගුණාකාර. හරි. බලන්න 6 ගුණාකාරයවත් 6ෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්නේ ඔන්න දැන් අපි මේක 6 කියන එක අපි මේකට අවශ්‍ය වෙනවා 2 ගුණාකාර සහ 3 ගුණාකාර ගැන මතක් කරගන්න වෙනවා. ගුණාකාර. 2 ගුණාකාර හඳුනාගත්තේ කොහොමද? දැන් උදාහරණයක් විදිහට 330 කියන එක ගත්තොත් 2 ගුණාකාරයක්ද කියලා බලන්න අග ඉලක්කම එක ස්ථානයේ බිංදුව හරි 2 හරි 6 හරි 8 හරි වුණා නම් 2කින් බෙදෙනවා. 2 ගුණාකාරය. බිංදුව තියෙනවා නම් 2 ගුණාකාරය. දැන් 330 3 ගුණාකාරයක්ද කියලා බැලුවේ ඉලක්කම් දර්ශකයේ. දැන් 3 එකතු කිරීම 3 6යි. 6ට බිංදුවක් 6යි. 6 නේද? 6 එනවා. 6 එනවා කියලා කියන්නේ ඒකත් 3 ගුණාකාරය. දැන් බලන්න මේ 330 කියන එක දෙකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙන හන්දා අනිවාර්යයෙන් මේ දෙකෙන්ම බෙදෙන හන්දා මේ 330 6 ගුණාකාරයක් වෙනවා. පැහැදිලිද? 330 කියන එක දෙකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙන හන්දා ඒ දෙකෙන්ම බෙදෙන හන්දා 6ෙනුත් බෙදෙනවා. ඒ දෙකම බෙදෙනවා. හරි. තව එකක් බලන්න. 451. දැන් බලන්න 451 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවද? අගට එක තියෙන හන්ද දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් බලන්න 451 3 ගුණාකාරයක්ද? 4යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි. 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් දෙකෙන් බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදෙන්නේ නැහැ 6ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 451 කියන එක 6ෙන් බෙදෙන්නේ නැහැ. හරි බලන්න. 451 3 ගුණාකාරයක්ද? 4යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි. 3ෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙන්නේ නැහැ 6ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 451 3 ගුණාකාරයක්ද? 4යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි. 3ෙන් බෙදෙන්නේ නැහැ 6ෙන් බෙදෙන්නේ නැහැ 6යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි. 3ෙන් බෙදෙන්නේ නැහැ 6ෙන් බෙදෙන්නේ නැහැ 6යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි. 3ෙන් බෙදෙන්නේ නැහැ 6ෙන් බෙදෙන්නේ නැහැ 6යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි. 3ෙන් බෙදෙන්නේ නැහැ 6ෙන් බෙදෙන්නේ නැහැ 6යි 5යි 9යි 1යි 10යි 1යි බිංදුව 1යි.
231 බලන්න අගට එක තියෙනවා. අගට එක තියෙන හන්ද දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් බලන්න ඉලක්කම් දර්ශකයේ 2යි 3යි 5යි 1යි 6යි 6 තියෙනවා කියන්නේ 3ෙන් බෙදෙනවා. හැබැයි දෙකෙන් බෙදෙන්නේ නැති හන්දා මේක 6ෙන් බෙදෙන්නේ 231 6ෙන් බෙදෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. 502 බලන්න අගට දෙක තියෙන හන්ද දෙකෙන් බෙදෙනවා. 5යි 2යි 7යි 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 3ෙන් බෙදෙන්නේ නැති හන්ද 6ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් බලන්න 6ෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්නේ ඒක දෙකේ ගුණාකාරය සහ තුනේ ගුණාකාරය දෙකම වෙනවා නම් අනිවාර්යයෙන්ම එයා 6ෙන් බෙදෙනවා. එකකින් හරි වෙන්නේ නැත්නම් එයා 6 ගුණාකාරයක් වෙන්නේ නැහැ. ඔන්න 6ෙන් බෙදෙන සංඛ්‍යා හඳුනගන්න විදිහ. පැහැදිලිද? හරි. ඊළඟදී අපිට තියෙනවා 9 ගුණාකාරයවත් 9ෙන් බෙදෙන සංඛ්‍යා. 9 ගුණාකාර. එහෙනම් මේ 9 ගුණාකාර හඳුනගන්නේ මේකත් අපිට ඉලක්කම් දර්ශකය ගැන කතා කරන්න වෙනවා. ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකයේ 9 පමණක් වෙනවා නම් අන්න ඒක 9 ගුණාකාරයයි. දැන් උදාහරණයක් විදිහට අපි ගන්නවා 540. එහෙනම් මේක ඉලක්කම් දර්ශකයේ කීයද? 5 එකතු කිරීම 4 එකතු කිරීම බිඳුව. 5යි 4යි 9යි. අන්න ඉලක්කම් දර්ශකයේ 9 වෙන හන්ද 549න් බෙදෙනවා. අපි බලමු 333. 333. දැන් බලන්න 3 එකතු කිරීම 3 එකතු කිරීම 3. හරි බලන්න. එතකොට 3යි 3යි 6යි. 6යි 3යි 9යි. නේද? එහෙනම් 3ෙන් බෙදෙනවා. මේ 9ෙන් බෙදෙනවා. හරි. තවත් එකක් බලන්න. 1270. 1 එකතු කිරීම 2 එකතු කිරීම 7 එකතු කිරීම බිඳුව. 2යි 1යි 3යි 3යි 7යි 10යි 1යි බිඳුවයි 1යි. එහෙනම් ඔන්න බෙදෙන්නේ නැහැ 9 ගුණාකාරයක් නෙමෙයි. පැහැදිලිද? 9 ගුණාකාරයක් නෙමෙයි. හරි. ඔන්න එහෙනම් 9 ගුණාකාර විදිහට හඳුනාගන්න ඉලක්කම් දර්ශකයේ 9 පමණක් වෙනවා නම් ඔන්න 9ෙන් බෙදෙන සංඛ්‍යා 9 ගුණාකාර. දැන් පැහැදිලිද? එහෙනම් අපි කතා කරා 3ෙන් බෙදෙන සංඛ්‍යා, 4ෙන් බෙදෙන සංඛ්‍යා, 6ෙන් බෙදෙන සංඛ්‍යා, 9ෙන් බෙදෙන සංඛ්‍යා. ඔන්න ගුණාකාර. පැහැදිලිද? එහෙනම් මේ ගුණාකාර අමතක කරන්න එපා. අපි නැවත ඉදිරියට මේක ඉගෙන ගන්නේ නැහැ. ඒ දැනුම අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් දැන් අපි මේ කොටස ඉදිරියට කතා කරනවා. අපි එක කොටසක් තිබ්බා. අපි දැන් කතා කරන්න යන්නේ මහා පොදු සාධකයේ. මහා පොදු සාධකයේ කියන කොටස. ඒක අපි කෙටියෙන් කියනවා මාපෝසා සෙවීම කියලා කියනවා. මහා පොදු සාධකය. එහෙනම් අපි කලින් පාඩමකට කුඩා පොදු ගුණාකාරය කිව්වා. දැන් අපි හොයාගෙන යමු මහා පොදු සාධකයේ හොයන විදිය. හරි. ඔන්න දැන් බලන්න අපිට තියෙනවා අපෙන් අහනවා මෙහෙම. 16,20 මාපෝසා සොයන්න කියලා කියනවා. මාපෝසා සොයන්න කියලා කියනවා. එහෙනම් මේ දැනුමත් අපිට අවශ්‍ය වෙනවා මාපෝසා සොයන්න. එහෙනම් මේක ක්‍රම කීපයක් තියෙනවා. දැන් බලමු අපි ගමු ඔන්න ක්‍රම 1. දැන් මේක ක්‍රම 1දී අපි කූපෝගු හොයද්දි ගත්ත සාධක හොයද්දි වෙන වෙනම ගන්නවා 16යි 20යි. දැන් මට කියන්න 16 හැදෙන විදිය කොහොමද 16 හැදෙන්නේ? එක් වරක් 16 16යි. අය දෙවරක් 8 16යි. හතර වරක් 4 16යි. එහෙනම් 16යි සාධකයන්නේ මොනවද? 1කම 2කම 4කම 8කම 16 නේද? සාධක පහක් තියෙනවා. 20 හැදෙන්නේ කොහොමද? 20 හැදෙන්නේ මට කියන්න. එක් වරක් 20 20යි. දෙවරක් 10 20යි. හතර වරක් 5 20යි නේ. එහෙනම් 20 සාධක හැදෙන්නේ කොහොමද? 1කම 2කම 4කම 5කම 10කම 20. දැන් මට කියන්න මේකේ සාධක ලියලා තියෙනවා. මේ සාධක වලින් එක කියන එක පොදුයි නේද මේ දෙකටම? අයි දෙක කියන එකත් පොදුයි නේද? පොදු සාධකයක් නේද? 4 කියන එකත් මේකට පොදුයි. එහෙනම් මේ සාධක වලින් මහාම පොදු සාධකය මොකද්ද? මහා පොදු සාධකයේ විදිහට සලකන්නේ මේකේ ලොකු මේක 4. පැහැදිලිද? එහෙනම් මහා පොදු සාධකයේ මේකේ 4. මේ සාධක වලින්
ලොකුම මහාම සාධකයේ 1 2 4 3 පොදුයි ලොකුම එක තමයි 4. මහා පුදු සාධකයේ 4. පැහැදිලිද? හරි. ඊළඟදී ඔන්න හදන තව ක්‍රමයක්. ක්‍රමය 2. ක්‍රමය 2. මම කිව්වා මේකේ ක්‍රම කීපයක් තියෙනවා. අපි ගමු 16 20 එකට ගන්නවා. මේ දෙකම එකට ගන්නවා. මේ දෙකම එකට ගත්තාම දැන් බලන්න මේ සංඛ්‍යා දෙකම මෙතන අගට 6 තියෙනවා මෙතන බිඳුව තියෙනවා. මේ සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදනහම දෙකෙන් බෙදෙනවා. දෙකම බෙදෙන්න බලන්න ඕනේ. මේ සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙනවා. 16 දෙකෙන් බෙදුවොත් 8යි. 20 දෙකෙන් බෙදුවොත් 10යි. අය 8 සහ 10 කියන සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙනවා. 8 දෙකෙන් බෙදුවොත් 4යි. 10 දෙකෙන් බෙදුවොත් 5යි. දැන් 4 සහ 5 කියන සංඛ්‍යා දෙකම බෙදෙන සංඛ්‍යාවක් නේ. 5 කියන එක 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා මේක තවදුරටත් බෙදන්න බෑ එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ මා පෝසා විදිහට මේ පිටින් තියෙන මා පෝසා 2 වැඩි කිරීම 2 4. ඔන්න එක ක්‍රමයක් තව ක්‍රමයක්. පැහැදිලිද? දෙකෙන්ම එකම උත්තරය. තව ක්‍රමයකින් අපි මේ ගාන හදනවා. මේ සංඛ්‍යා ඒ තියෙන සංඛ්‍යා ඔක්කොම එකම සංඛ්‍යාවකින් බෙදන්න ඕනේ. පැහැදිලිද? හරි. ඔන්න බලන්න ක්‍රමයේ 3. අපි මෙතනම හදමු. මේක පේනවා නේද? ක්‍රමයේ 3. ක්‍රමයේ 3. දැන් අපි ගන්නවා වෙන වෙනම 16 සහ 20 නැවත වතාවක් වෙන වෙනම ගන්නවා. ඔන්න මම බෙදාගෙන යනවා ප්‍රථම සංඛ්‍යාවලින් 16 දෙකෙන් බෙදුවොත් 8යි. අය ඒක දෙකෙන් බෙදුවොත් 4යි. අය දෙකෙන් බෙදුවොත් 2යි. අය දෙකෙන් බෙදුවොත් 1යි. පැහැදිලිද? හරි. එතකොට 20 කියන එකත් අපි බෙදමු. 20 දෙකෙන් බෙදුවොත් 10යි. අය දෙකෙන් බෙදුවොත් 5යි. අය පහෙන් බෙදුවොත් 1යි. එහෙනම් දැන් බලන්න 16 කියන එක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙකේව 4යි. 20 කියන එක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5. ඔන්න බලන්න මේක අපි තව සාකච්ඡා කරනවා. එතකොට මේ සංඛ්‍යා දෙක ගත්තොත් 2 කියන එක මේ දෙකටම පොදුයි. අය මෙතන තියෙන දෙකත් මේ දෙකටම පොදුයි. හැබැයි 5 කියන එක තිබ්බට මෙතන 5 තිබ්බට මෙතන 5 නෑ. දැන් මේ එක කොට රවුන්ඩ් කරපු එකකින් එක දෙකක් ලියනවා අනිත් රවුන්ඩ් කරපු එකකින් අනිත් දෙකක් ලියනවා 2 වැඩි කිරීම 2 4යි. දැන් මට පෙන්නන්න ඕනේ බලන්න ක්‍රම ඕනම ක්‍රමයක් භාවිතා කරත් එන්නේ එකම උත්තරේ. එහෙනම් මේ අවස්ථාවේ අපි පිළිගත්ත ක්‍රමය තමයි ක්‍රමයේ 3. අපි මේ ක්‍රමයේ 3ෙන් තමයි බහුලව ගණන් හදන්නේ ඉහළ ශ්‍රේණි වලට ගියාට පස්සේ. පැහැදිලිද? ක්‍රමයේ 1ක් ලේසි, ක්‍රමයේ 2ක් ලේසි, ක්‍රමයේ 3ක් ලේසි. නමුත් අපි ක්‍රමයේ 3ෙන් තමයි ගණන් හදන්නේ. බලන්න එකම උත්තරයක් එනවා. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් අපි තව ගානකට යමු. තව ගානකට යමු. ඔන්න බලන්න. 30කම 15කම 45හි මාපෝසා සොයන්න කියලා දෙමු. එහෙනම් අපි මෙතනදී යන් ක්‍රමය 2 සහ ක්‍රමය 3 කරමු. ක්‍රමය 2 සහ ක්‍රමය 3. එහෙනම් 30යි ක්‍රමයේ 2කින් 15යි 45යි මේ තුනම එකම චක්‍රයෙන් බෙදෙන්න ඕනේ. එකම චක්‍රයෙන් තමයි තුන් වරක් චක්‍රයෙන් බෙදෙනවා තුනම. 30ට 3 ඒවා 10යි. 15ට 3 ඒවා 5යි. 45ට 3 ඒවා කීයද? 15යි. අය මේ තුනම බෙදෙනවා නේද 5න්. 10ට 5 ඒවා 2යි. 5ට 5 ඒවා 1යි. 15ට 5 ඒවා 3යි. එච්චරයි අය බෙදෙන්නේ. 3 වැඩි කිරීම 5 15යි. ඔන්න මාපෝසා 15යි. එහෙනම් අපි හදන ක්‍රමයේ 3 ක්‍රමයේ 3නුත් මේක හරිද කියලා බලමු. වෙන වෙනම 30කම 15කම 45. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යන දෙකෙන් බෙදුවොත් 15යි. මෙහා දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදුවොත් 15 තුනෙන් බෙදුවොත් 5යි. ආයෙ මෙහා පහෙන් බෙදෙනවා 5 පහෙන් බෙදුවොත් 1යි. එක ඉතුරු වෙනකම් බෙදෙනවා. 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් 15 තුනේවා 5යි. ආයෙ මෙහා පහෙන් බෙදුවොත් 5ට 5 ඒවා 1යි. 45ත් ආයෙ දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදුවොත් 45ට තුනේවා 15යි. ආයෙ මෙහා තුනෙන් බෙදෙනවා 5යි. ආයෙ මෙහා පහෙන් බෙදෙනවා 1යි. එහෙනම් දැන් සංඛ්‍යා 3ක් 30 කියන සංඛ්‍යාව 2 වැඩි කිරීම පිටින් තියෙන 3 වැඩි කිරීම 5. ප්‍රථමක සංඛ්‍යාවලින් තමයි ලියවිලා තියෙන දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. 15 කියන එක ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට 3 වැඩි කිරීම 5. 45 කියන එක ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට. දැන් ඔන්න බලන්නකෝ 3ක් තියෙනවා සංඛ්‍යා 3ක්. සංඛ්‍යා 3ක් ගත්තොත් මේ 30ටත් 3 පොදුයි 15ටත් 3 පොදුයි 45ටත් 3 පොදුයි. එහෙනම් 3 කියන සංඛ්‍යාව පොදුයි.
බලන්නකො 5 කියන සංඛ්‍යාව 30ටත් තියෙනවා 15ටත් තියෙනවා 45ටත් තියෙනවා. ඔන්න එහෙනම් 5 කියන එකත් පොදුයි. එහෙනම් මේ පොදු සංඛ්‍යා වලින් එක 3ක් තියෙනවා. අනිත් පොදු පහෙන් එක පහක් ලියනවා 3 වරක් 5 15. පැහැදිලිද? එහෙනම් අපි මෙතනට පුරුදු වෙන්න ඕන ක්‍රමය 3 කියන එක. ක්‍රමය 3 කියන එක. හරි. එහෙනම් දැන් අපි ගානක් හදනවා, තව ගානක් හදනවා ක්‍රමය 3. දැන් අපි පුරුදු වෙන්නේ ක්‍රමය 3 කියන එක. ඔන්න බලන්න. 25,35 මාපෝසා සොයන්න. හරි. එහෙනම් අපි 25 35 වෙන වෙනම ගන්නවා. ක්‍රමය 3. දැන් මේ හදන්න යන්නේ ක්‍රමය 3. එහෙනම් මෙයා දෙකෙන් බෙදෙන්නෙත් නැහැ, තුනෙන් බෙදෙන්නෙත් නැහැ, පහෙන්. 25 පහෙන් බෙදුවොත් 5යි. ආයෙ මෙයා පහෙන් බෙදුවොත් 1යි. දැන් 35 කියන එක පහෙන් බෙදනවා 7යි. ආයෙ මෙයා 7ෙන් බෙදුවොත් 1යි. එහෙනම් 25 කියන එකේ ඉන්නේ 5 වැඩි කිරීම, 5 ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක්. 35 කියන එකේ ඉන්නේ 5 වැඩි කිරීම 7 ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක්. මේ සංඛ්‍යා දෙකටම 5ක් එක 5ක් පොදුයි. හැබැයි මෙතන 5 තියෙනවා මෙතන නෑ. එහෙනම් එක සංඛ්‍යාවක් තියෙන්නේ මාපෝසා විදිහට සලකන්නේ කවුද? එක සංඛ්‍යාවයි තියෙන්නේ මාපෝසා විදිහට සලකන්නේ 5යි. හරි. පැහැදිලිද? හරි. දැන් මටත් මහන්සි. එහෙනම් දැන් පැහැදිලිද මාපෝසා හොයන විදිහ? එහෙනම් මාපෝසා හොයන්න අපි ක්‍රම 3ක් පැහැදිලි කරා. නේද? එතකොට මේ ක්‍රම 3න් පිළිගත්තම ක්‍රමය තමයි ක්‍රමය 3. එහෙනම් අපි ගණන් ටිකක් දෙන්නම් හදනවද? මේක භාවිතා කරලා ගණන් ටිකක් දෙන්නම් හදන්න ඕන, ගෙදරින් හදන්න ඕනේ. මාපෝසා සෙවීම. හරි. එහෙනම් ඔන්න හෝම් වර්ක්. මාපෝසා සොයන්න. හැට පහකමා 70,85 පහ 90,95 100. ඔන්න ඔය සංඛ්‍යාවල මාපෝසා හොයන්න ඕනේ. හරිද? ලියාගන්න. හරි ලියාගත්තද? ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ඉලක්කම් දර්ශකයේ සොයන්න. දර්ශකයේ සොයා 3න් බෙදේද යන්න ලියා දක්වන්න. 1 661 2 700 3 965 4 1002 5 2400 6 9871. ඉලක්කම් දර්ශකයේ සොයා 3න් බෙදේද යන්න ලියා දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නේ 4න් බෙදෙන සංඛ්‍යා තෝරන්න. 4,000 5,601 3 3,824 4 9,608 පස්වෙනි එක 3,921 පළවෙනි එක 7,932 7,932. හරිද? හොඳයි. එහෙනම් මේක ලියාගත්තද? හරි. එහෙනම් ඔන්න බලන්න අපි අද ඉගෙන ගත්තේ මොකක්ද? අපි අද කතා කරේ මාතෘකාව මොනවද? ගුණාකාර කියන එක. අපි ඉගෙන ගත්තාද දෙකෙන් බෙදෙන සංඛ්‍යා
3ෙන් බෙදෙන සංඛ්‍යා, 4ෙන් බෙදෙන සංඛ්‍යා, 5ෙන් බෙදෙන සංඛ්‍යා, 6ෙන් බෙදෙන සංඛ්‍යා, 7ෙන් බෙදෙන සංඛ්‍යා, 7ෙන් බෙදෙන සංඛ්‍යා නෙවෙයි 9ෙන් බෙදෙන සංඛ්‍යා ඉගෙන ගත්තා. ඊට පස්සේ මහා පොදු සාධකයේ කියන එකකුත් ඉගෙන ගත්තා. හොඳයි. එහෙනම් මේ දෙන අභ්‍යාස හදලා අනිවාර්යෙන් මට පෙන්වන්න ඕන. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. මේ ටික හොද්දට මේ ගණන් ටික තියෙන ගණන් ටික හොද්දට හදන්න ඕන. හදලා හොද්දට පුරුදු වෙන්න ඕන. මොකද අපිට ඒකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මූලික දැනුම ඕන. කෙටි පේපර් එකේ මේ ප්‍රශ්න තියෙනවා. කූපෝගු මහපෝස අපි 10 වසරේ 11 වසරේ ගියාට පස්සේ මේක උගන්වන්න ඉන්නේ. ඒ අවශ්‍ය පාඩම් ටික උගන්වනවා. එතකොට මේ පාඩම් නැත්තම් ඒව කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් ගෙදරින් කරන්න ඕන. එහෙනම් අපි අදට නතර කරමු. හොඳයි සියලු දෙනාටම ආයුබෝවන්.